මේ තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර ඕගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. පෙරවන් සන්නයි සියලු දෙනාටම. අද දවසේත් අපි ධම්ම සාකච්ඡාව ආරම්භ කරන මැත්තේ තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුලෝකාග්‍ර වූ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමණ්ඩේ උපන්නා වූ සුවාසූ දහසක් ශ්‍රී සද්ධර්ම රත්නයේ අවසරයි. ඒ උත්තරීතර වූ ධම්මග අනුගමනය කරන්නා වූ අනුගමනය කළා වූ අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ අතිපූජනීය මහා සංඝරත්නය වහන්සේ. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, අපි දැන් මේ සාකච්ඡාවන් පුරාවටම ක්‍රමක්‍රමයෙන් අපි තේරුම් ගන්නවා මේ ලෝකේ අපි මොකද්ද කර යුත්තේ කියලා. ඒ වගේම තමයි අපි ඇයි පාපයෙන් වැළකෙන්න ඕනේ කියන කොටස අපි ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්නවා. එතකොට පින්වතුනි, අපි තේරුම් ගන්න වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ පිළිබඳ තථාගතයන් වහන්සේ දේශනා කරපු කොටසක් තියෙනවා. ඒකේ උන්වහන්සේ නිවන් දකින්න කැමැත්තක් තියෙන, තථාගතයන් වහන්සේ දේශනා කරපු ධම්මග අනුගමනය කරන්න කැමැත්තක් උවමනාවක් තියෙන ආන්ගේ පිරිසට මේ උතුම් නිවන කියලා කියන්නේ මොකක්ද කියන එක උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා පින්වතුනි, අපි සියලු දෙනාම දැන් තේරුම් ගන්න ඕනි මේ නිවන කියන්නේ මොකක්ද, මේ ලෝකය කියන්නේ මොකක්ද කියන එක මූලික වශයෙන්. එතකොට පින්වතුනි, මේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ ලෝකය කියලා කියන්නේ එක, මේ ලෝකය කියලා අපි අදහස් කරන අර්ථය උන්වහන්සේ විවිධ තැන්වල විවිධ විදිහට අර්ථකථනය කරලා තියෙනවා. යම් තැනක උන්වහන්සේ ලෝකය පස් ආකාරයකින් පනවනවා. යම් තැනක උන්වහන්සේ ලෝකය හතර ආකාරයකින් පනවනවා. යම් තැනක උන්වහන්සේ ලෝකය දෙව ආකාරයකින් පනවනවා. හය ආකාරයකින් පනවනවා. 12 ආකාරයකින් පනවනවා. ආදි වශයෙන් මේ ලෝකේ විවිධ විදිහට විස්තර කරගන්න පුළුවන්. කොයි විදිහට විස්තර කරගත්තත් පින්වතුනි, මේ විස්තරවල අන්තර්ගතය අපි පොඩ්ඩක් හොයලා බැලුවාම ඒ සීලම අන්තර්ගතයෙන් අපිට වැටහෙන දේ තමයි මේ ලෝකය කියලා උන්වහන්සේ ලෝකයේ තියෙන සීලම දේ කැටි කරලා එක පිටකට අරන් තමයි මේ දේශනාව කරන්නේ. කැටි කරලා සියලුම දේවල් එකට කැටි කරලා තේරුම් ගන්න පහසු වෙන්න විස්තර කරනවා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනි අපි මේ
ලෝකේ කියන්නේ මොකක්ද කියලා. දැන් සාමාන්‍යයෙන් ලෝකේ කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ මොකක්ද? ලෝකේ කියලා කියන්නේ මේ පෘථිවියට. නැත්නම් මේ පඨවියට. පඨවිය තමයි පෘථිවිය. ඒ කියන්නේ මේ අපේ ඇහැට කනට ඔය ගෝචර වෙන මේ ඔක්කොම තියෙන ලෝකේ. ඒකත් ලෝකේ තමයි. ඒක ලෝකේ නෑ නෙමෙයි. නමුත් එතනින් එහාට අපිට ගෝචර නොවිච්ච ලෝකයේ කොටසක් තියෙනවා. ඒකයි අපි ඔය දැනට තේරුම් අරන් ඉන්න ලෝකේ ඔය දෙක එකට එකතු කරලා ගත්තාම තමයි සමස්ත ලෝකෙ විතර ගන්න පුළුවන්. අපිට ටික කුරුකුරුදු විදිහට අපි ලෝකෙ විස්තර කරලා ගත්තොත් ඉස්සරහට දීපින්ුත් තවත් ආකාර තියෙනවා ලෝකෙ විස්තර කරන. අපි දැන්වලදී ඒ ගැන කතා බහ කරමු. එතකොට අපි හැමෝම දැන් පළමු කොටම තේරුම් ගන්න ඕනේ මේ ලෝකයේ අපිට පුළුවන් 5 ආකාරයකට බෙදන්න. මුළු ලෝකෙම ওই පහක් විතරයි තියෙන්නේ. කියන්නේ කොටස් 5කට මුළු ලෝකෙම බෙදලා දක්වන්න පුළුවන්. එතකොට ලෝකේ කොහේ ගියත් මොනවා කරත් මේ ලෝකේ යමක් තියෙනවා නම් ඒ සියල්ල පහයි. ආකාර 5කට වෙන් කරන්න පුළුවන්. ඔබ අර කලින් ඔබගේ හිතට ආපු මේ පෘථිවිය කියලා කියන්නේත් ලෝකේම ඒ 5 ආකාරයෙන් එක ආකාරයක්. එතකොට තව ආකාර 4ක් තියෙනවා. ආන්ගේ ආකාර 4ක් තේරුම් ගත්තාම අපිට පුළුවන් අපි ලෝකය කියන්නේ මොකක්ද කියන එක අපි කෙටියෙන් දැනගත්තා. එතකොට පින්වතුනි මේ ලෝකය කියලා කියන්නේ අපේ ඔය ඇහැට එළියේ පේන කොටස විතරක් නෙමෙයි. අපි ලෝකය කියලා තේරුම් ගන්න ඕනේ හැමතිස්සෙම ඔය බඹයක් පමණ උස කයක් සහ ඒක ඇතුලේ නැත්නම් ඒක ඇසුරු කරගෙන සිද්ධ වෙන සිද්ධාමය. ඔන්න ඔකට තමයි ලෝකය කියලා කියන්නේ. ඒ කියන්නේ සතාගතයන් වහන්සේගේ දේශනාවට අනුකූලව වැඩිපුරම සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න ඕන කොටස තමයි මේ ලෝකය කියලා කියන්නේ ඔන්න ඔය කියන බඹයක් පමණ උස කය ඇසුරු කරගෙන තියෙන ස්වභාවය. එතකොට පිංගුතුනි මේක හරියට මෙන්න මෙහෙම ගත්තොත් එහෙම ලෝක විග්‍රහය කියලා අපි තේරුම් ගන්න ඕනි. නිකන් හිතන්නකෝ ඔබ ගිහිල්ලා බරමන්න තරාදියක් උඩ හිටගත්තාම ඒක උඩ නැග්ගාම එතන යම් ස්කන්ධයක් පෙන්වනවා. කිලෝ ගානකින් යම් බරක් පෙන්වනවා. කිලෝ 50ක් 60ක් 70ක් ආදී වශයෙන්. එතකොට ඔන්න ඔය බරකින් පෙන්වන ටිකක් තියෙනවා. ආන් ඒකට කියනවා පිටුනේ රූපය කියලා. නැත්නම් ඒකට රූප කියලා කියනවා. ඒ වගේම ඔය තරාදියට අහු නොවන තව ටිකක් ওই බඹයක් පමණ වූ ওই රූපේ අසුරු කරගෙන තියෙනවා. ඒවට කියනවා පිටුනේ වේදනා සංඥා සංකාර විඥාන කියලා. එහෙනම් අපි දැන් තේරුම් ගන්න ඕනි මේ ලෝකය කියලා කියන්නේ රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි. ඒ කියන්නේ පිටුනේ ලෝකේ ඔන්න ඔය ටික හැරෙන්න වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙන්නේ රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි. ඔතනින් එහාට වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. එතකොට හාමුදුරනේ ප්ලේන් එක කියලා කියන රූපය. එතකොට හාමුදුරනේ ඉර කියලා කියන්නේ රූපය. ඒ ඔක්කොම රූප ගොඩට වැටෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා පිටුනේ රූප කොට වැටෙන්නේ නැහැ. ඒවට කියනවා නාම දේව. තව විදිහට ගත්තොත් ඒකයි අපි කලින් මතක් කරා ලෝකේ ඕනනම් ආකාර දෙකකටම කැටි කරලා පෙන්වන්න පුළුවන්. ආකාර දෙකකින් පෙන්වන්න පුළුවන්. ලෝකේ ආකාර දෙකකින් පෙන්වුවොත් කැටි කරලා ඒකට කියනවා නාම රූප කියලා. ඕනනම් දැන් අපිට හිතා ගන්න තේරුම් ගන්න පුළුවන් ලෝකය කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ලෝකය කියන්නේ නාමයි රූපයි. එහෙම කිව්වත් නිවැරදියි. එතකොට ඒක තව ටිකක් පහසු වෙන්න තමයි අර විස්තර විග්‍රහ කරලා තියෙන්නේ නාම කියලා කියන එක තව හොඳට විග්‍රහ කරලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහකට වෙන් කරලා තියෙනවා. එතකොට දැන් මේ රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි කියන ඒවා
කියන්නේ මොකද්ද? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද හටගන්නේ? කොහොමද වෙනසෙන්නේ? සරලව කිව්වොත් වෙන විදිහකට කිව්වොත් ඒක කොහොමද උදා වෙන්නේ? කොහොමද වැය වෙන්නේ? නැත්නම් මොකද්ද මේ රූපයි වේදනයි සංඥා සංකාර විඥානයි කියලා කියන්නේ? ඒකතුලේ ඔන්න ඔය ටික යමෙක් තේරුම් ගන්න උත්සාහ කරනවා නම් හරියාකාරවම ආන් ඒක නා ඒකාන්තයෙන්ම මේ ලෝකේ හොඳට පිරිසිදු බලන කෙනෙක්. මොකද ඒක නා මේ ලෝකය කියන්නේ මොකද්ද කියන එක හරියටම දැනගත්තා. එතනින් එහාට තියෙන මේක පිරික්සනේ. පින්තුනේ ලෝකය කියන එකේ ඔන්න ඔය කියන කාරණා පහ විතරයි තියෙන. ඔය කාරණා පහම එකට කැටි කරලා ගත්තාම මේකට ලෝකය කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ ලෝකයේ පිරිසිදු දකින්න. අපි පිරිසිදු කියන කෑල්ලට අදාළ අර්ථය ඉස්සරහදී කතා කරමු. මේ ලෝකේ හොඳට තේරුම් ගන්නවා කියන තැනදී අපිට තේරුම් ගන්න තියෙන ඔන්න ඔය කාරණා පහ ගැන විතරයි. ඔය කාරණා පහ ගැන තේරුම් ගනිද්දී තව තව දේවල් වැටහෙන්න ගන්නවා. ඒ දේවල් වැටහෙන්න කලින් මේ කාරණා පහ ගැන මුලින්ම වැටහෙන්න ඕන. යමෙක් අනිච්ච දකිද එතම දුක දකිද. යමෙක් දුක දකිද එතම අනාත්ත දකිද. දැන් මේ බුද්ධ දේශනාවට අනුව ඔබ හොඳට අහලා තියෙන වචනයක් තියෙනවා නේද මේ මෙතන නවක පිටසත් බණ අහන නිසා මම මේ මතක් කරන්නේ මුලින් ඉඳලම ඔබ අහලා ඇති අනිච්ච දුක්ඛ අනාත්ත කියලා නේද? මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන තථාගතයන් වහන්සේ දේශනා කරපු ත්‍රිලක්ෂණය කියන එක ගැළපීලා එනවා ලෝකය ගැන හොඳට තේරුම් ගනිද්දී. එතකොට පින්වතුනි ඔන්න ඔය අපි මතක් කරපු ලෝකය කියන එකේ තියෙන රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි කියන්නේ මොකක්ද කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේක මේ ත්‍රිපිටකයේ පොතක තියෙන හෝ තවත් එක්තරා ෆැන්ටසියක් හෝ ආටිෆිෂල් කතාවක් නෙමෙයි. මේක මේ ඉලූෂන් එකක් නෙමෙයි. මායාවක් නෙමෙයි. මේ කතා කරන්න පිළිතුරු මේ ලෝකේ ඇත්තටම තියෙන දෙයක්. මිසක් මේවා දැන ගැනීම කියන එක තේරුමක් නැති වැඩක්. රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි කියලා කියන එක අපි ඒකාන්තයෙන්ම තේරුම් ගන්න ඕනේ හොඳට. ඒක තේරුම් ගැනීම තමයි පිටුතුනි ලෝකාබෝධය කියලා කියන්නේ. ඔබ අහලා ඇති ලෝකාබෝධයේ පූර්ණේ වුණාට පස්සේ ඒ උත්තරේ අරිහත්ත්වය. ඒක කියන්නේ මේව අර්ථ හරියටම තේරුම් ගන්නවා. රූපයි වේදනයි සංඥායි සංකාරයි විඥානයි කියන ලෝකේ යමෙක් හරියාකාරව තේරුම් ගත්තට පස්සේ ඒක නා අරිහත් ඵලයේ පූර්ණ එක. එතකොට ඒක අපි මේ කතා කරන් යද්දී ඔබට තේරෙයි කොහොමද ඒක එහෙම වෙන්නේ කියලා. එතකොට අපි එහෙනම් බලමු මොකද්ද ලෝකේ කියන්නේ කියලා. රූප කියලා කියන්නේ පින්වතුනි ඔය බඹයක් පමණ වූ කොටසේ ඔය තරාදියක් උඩ නැග්ගාම තියෙන ටික. ඔතන තියෙනවා රූපයක්. ඒ කියන්නේ දැන් මේ එහා පැත්තේ කෙනාගේ දිහා නෙමෙයි බලන්න. තමන් ගැන හිතන්න. ඔන්න ඔතන හැදිච්ච රූපයක් තියෙනවා. ඔන්න ඔය රූපය ගැන අපි හොඳට විග්‍රහ කරලා බැලුවොත් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ රූපය කොහොමද හටගත්තේ කියලා. දැන් ඔබ හොඳට හිතලා බලන්න. ඔය කිලෝ 60ක් 70ක් බර රූපේ. නැත්නම් දැන් මෙතන එක එක වයස්වල පිරිසක් බනහන නැති ඒ අය ඒ විදිහට තේරුම් ගන්න. ඔය කිලෝ 60ක් 70ක් බර රූපේ. අපි මුලින්ම බලන්න ඕන කොහොමද හටගත්තේ කියලා. කොහොමද මේක හටගත්තේ? එතකොට අපි මෙහෙම කිව්වොත් මීට අවුරුදු ඔබගේ වයස අපි හිතමු අවුරුදු 60ක් කියලා. අපි උපකල්පනය කරමු ඒක තම තමන්ට ගැළපෙන විදිහට ගන්න. ඔබගේ වයස අවුරුදු 60ක් නම් මීට අවුරුදු 60කට කලින් ඔය රූපේ ෆොටෝ එකක් ගන්න කිව්වොත් එහෙම කාට හරි ගන්න පුළුවන්. මීට අවුරුදු 60කට කලින් ඔය රූපේ ෆොටෝ එකක් ගන්න කිව්වොත් එහෙම කාට හරි ෆොටෝ එකක් ගන්න පුළුවන්. ගන්න බෑ. තව අවුරුදු 100කට පස්සේ ඔය රූපේ ෆොටෝ එකක් ගන්න කිව්වොත් එහෙම කාට හරි ඔය රූපේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. ෆොටෝ එකක් ගන්න බෑ. ඇයි ඒ? ඒකට හේතුව තමයි පින්වතුනි ඔය රූපය සදාකාලිකව තියෙන එකක් හෝ සදාකාලිකව තිබිච්ච එකක් නෙමෙයි.
ඒ නිසා තමයි කිව්වේ මීට අවුරුදු 60කට කලින් ෆොටෝ එකක් ගහන්න කිව්වොත් ওই රූපේ කොහේවත් මේ ලෝකෙ කිසිම තැනක හොයලා කොච්චර හෙව්වත් ওই රූපේ හොයාගන්න බෑ ෆොටෝ එකක් ගහගන්න. හැබැයි වර්තමානයේ රූපේ ෆොටෝ එකක් ගහගන්න ඒ රූපේ දැන් තියෙනවා. එහෙනම් ඔබට හොඳට වැටහෙන දෙයක් තියෙනවා. ওই රූපේ කියන එක අනාදියක පටන් තියෙන එකක් නෙමෙයි ඔය. මීට අවුරුදු 60කට විතර කලින් ඕක හටගත්තා. ක්‍රමක්‍රමයෙන් හටගෙන ඒක ටික ටික ලොකු වෙලා ක්‍රමානුකූලව වියපත් වෙලා ඊට පස්සේ වෙනසිලා යනවා. එහෙනම් ඔබට හොඳටම තේරෙනවා මේ ඒකාකාරීව চিරාත් කාලයක් තියෙන එකක් නෙමෙයි ඔය කියන්නේ. ඔය රූපේ හැදෙන එක. එතකොට මම ඔබගෙන් ප්‍රශ්නයක් අහුවොත් එහෙනම් ඔය කියන රූපේ ඇයි මේ ස්වාමීන් වහන්සේ හැදෙන එකක් කියලා කිව්වේ? හදාගන්න එකක් කියලා කියන්නේ නැතුව. පින්වතුනි ඒකට හේතුව තමයි ඔබට මතකද ඔබ ඔබගේ කන හදා ගන්නවා ඇති. එහෙනම් ඔබගේ කන ඔබ හදාගත්ත එක නෙමෙයි. ඔබට මතකද ඔය රූපේ තියෙන නහය ඔබ හදා ගන්නවා. අර මම මේ හදා ගන්නවා කියලා අදහස් ගන්න එක මැටි ගුලියක් අරගෙන නැත්නම් ක්ලේ ගුලියක් අරගෙන මේ මැටි ගුලියෙන් අපි එක එක රූප හදන්නේ. නේද? කිඹුල්ලු හදනවා, නයි හදනවා, එහෙමම කරන්නේ. පිළිම හදනවා. ඒ වගේ ඔබට මතකයක් තියෙනවද කවදා හරි? ඔය රූපේ තියෙන නහය ඔබ හදාගත්තා කියලා. හදාගත්ත නම් ඔය නහය හදාගන්නේ නැහැ නේද? වෙන මොකක් ලෝකෙ තියෙන ලස්සන නහයනේ හදාගන්නේ. එතකොට කාට හරි මතකයක් තියෙනවද? ඔය රූපේ තියෙන දත් ටික ඔබ හදාගත්තා කියලා. හදාගත්ත කියලා කියන්නේ ඔබ නිර්මාණය කරගත්ත දත් ටිකද ඔය තියෙන්නේ. නැත්නම් ඔය ටික හැදුනා. ওই රූපේ අතපය තියෙනවා අතේ ඇඟිලි 5ක් තියෙනවා. ඔබට මතකද ඔබ ඇඟිලි අතක අතින් අතක අගීස අල්ලගෙන එතනින් ඇඟිලි 5ක් අර කැවුමක කොණ්ඩේ උඩට ගන්නවා වගේ. ඇඟිලි ඇද ඇඟිලි 5ක් හදාගත්ත නිර්මාණය කරගත්ත ඇඟිලි 5. නැත්නම් ඔක හැදුනා. මේ කියපු කාරණා අනුව ඔබට වැටහෙන්න ඕනේ. ওই රූපේ කිසිම දෙයක් ඔබ හදාගත්ත එකක් නෑ කියලා. ඔය රූපේ එක කෑල්ලක් තියෙනවනම් කියන ඔබ හදාගත්ත එක. මොකක්ද? බඩවැල්. ඔබ දන්නවා ඔක එකක් තියෙනවා කියලා ඒක හදාගත්තා. ආදානිස් පොල් කට්. මොකද කියන්නේ? ඔබ හදාගත්ත එකක්ද? නැත්නම් ඔය ඔක්කොම පින්ගතුනේ හැදුනාද? පින්ගතුනේ රූපේ කියලා කියන්නේ හැදිච්ච එක. ඔය රූපේ හැදෙන්නේ නිකන් නෙමෙයි. රූපේ හැදෙන හේතුවක් තියෙනවා. රූපේ හැදෙන හේතුව තමයි පින්වතුනි කර්ම ශක්තිය. කර්ම ශක්තිය හේතුවක් කරගෙන තමයි ওই රූපේ ගොඩනැගෙන්නේ. ඒක හරියට නිකන් මෙන්න මේ වගේ. වැලි ගොඩක් තියෙනවා මිදුලක. ওই වැලි ගොඩට මිනිස්සෙක් ඇවිල්ලා උදැල්ලකින් යම් ශක්තියක් දුන්නාට පස්සේ ඒ වැලි ගොඩේ හැඩය වෙනස් කරන්න පුළුවන් නේද? වැලි කන්දක් වගේ තියෙනවා ඊට පස්සේ උදැල්ලක් සවලක් මොකක් හරි අරගෙන ඉවරලා ඒ හැඩය වෙනස් කරලා දානවා. එතකොට හැඩේ වෙනස් කරාට පස්සේ එතන තියෙන්නේ වැලි නෙමෙයිද? වැලිම තමයි තියෙන්නේ. හැබැයි හැඩේ වෙනස් වුණා. ඒ හැඩේ වෙනස් වීම උදෙසා පාවිච්චි කරා උදැල්ලක් නැත්තම් සවලක්. ඇත්තටම උදැල්ලක් සවලක් කරා ආවේ ශක්තිය. ආන්ගේ ශක්තිය නිසා එක්තරා ආකාරයකට දීච්ච වැලි ගොඩ තවත් ආකාරයකට පෙළුණා. ආකාරයකට පෙළුණා මිසක් පිටුතුනි වැලි වල වෙනසක් උනේ නැහැ. වැලි එහෙමම තමයි තීන වැලි ටිකම එක්තරා විදියකට හැඩ ගැහුණා. එහෙම එකක් තමයි සිද්ධ වුනේ. ඒක ශක්තියකින් වෙච්ච දෙයක්. තව උදාහරණයක් ගත්තොත් ඔබ හැමෝම දන්නවා කාන්දා. නැත්නම් යකඩ ඩස්ට් එක තියෙන යකඩ කුඩු ඩස්ට් එක තියෙන මේසයක් උඩට කාන්දම් කෑල්ලක් දැම්මොත් මොකද වෙන්නේ? වටේම තියෙන යකඩ කුඩු ටික එකට ඇවිල්ලා ඉවර වෙලා මේ කාන්දම් ශක්තියට ඇවිල්ලා එකට ඇමිනිලා තියෙනවා. කාන්දම් ශක්තිය තියෙන තාක්කල් යකඩ කුඩු ටික ඒක වටේ ඇවිල්ලා තියෙනවා. කාන්දම් ශක්තිය නැති වෙච්ච ගමන් යකඩ කුඩු ටික විසිරීලා යනවා. එහෙනම් ඔබට තේරෙනවා ශක්තිය විසින් තමයි ආන්ගේ වෙනස එතන කළේ කියලා. ඉස්සෙල්ලා යකඩ කුඩු ටික වටේ හැමතැන විසිරීලා තිබුණා. එතන කාන්දම් ශක්තිය ආපු ගමන් මොකද උනේ? මේ විසිරීලා තියෙන ටික එකට එකතු වුණා. ගුලියකට එක්තරා හැඩයකට හැදුනා. අපි හිතමු කාන්දම් කෑල්ල රවුමක් කියලා.
එතකොට වටේ තියෙන යකඩ කුඩු ටික ඇවිල්ලි වෙලා මේක ඇලුනහම රවුම් හැඩේ කාන්දම් කුඩු ගුලියක් වගේ දැන් පේනවා. ඒ පෙවුනට යකඩ කුඩු වල වෙනසක් උනේ නැහැ. යකඩ කුඩු වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ශක්තිය විසින් මොකද කරේ? ඒ තියෙන දේම හැඩේ එක්තරා විදිහට වෙනස් වෙනවා. ඕන්න ඔය විදිහට පිටුතුනේ මේ කර්ම ශක්තිය කියලා කියන්නේ ශක්තිය. මේ කර්ම ශක්තිය කියන එක තුලින් මොකද වෙන්නේ? මේ වටේ පිටේ තියෙන දේවල්ම එක විදියකට හැඩ ගැහිලා හැදෙනවා. ආන් එහෙම හැදිච්ච රූපයක් තමයි ওই රූපය කියලා කියන්නේ. ওই රූපේ හොඳට පරීක්ෂා කරලා බැලුවොත් එහෙම පිටුතුනේ ওই රූපේ තියෙන ආකාර හතරක්. ඒ තමයි තද ගතියක් තියෙන්නේ. ඒ තමයි ඊළඟට තියෙන ද්‍රව ගතිය. ඒ වගේම ওই රූපේ වායුමය ගතියක් තියෙනවා. ඒ වගේම ওই රූපේ උෂ්ණ ගතියක් තියෙනවා. ඕම් ඔය කියන ගති ටිකක් ওই රූපේ හැම කොච්චර පරීක්ෂා කරත් ওই රූපේ කපාගෙන කොටාගෙන අන්වීක්ෂ වලින් බල කොච්චර පරීක්ෂා කරා. අද විද්‍යාඥයෝ පරීක්ෂා කරන්නේ. ඔය කොහොම කොච්චර පරීක්ෂා කරත් ওই ටික හැරෙන්න වෙන කිසිවක් ওই රූපෙන් හොයාගන්න බෑ. ওই රූපේ තියෙන්නේ පටවි ගතිය. ඒ කියන්නේ තද ගතියකට අදාළ රූප කොටස් තියෙනවා. ඒ වගේම තමයි ගලන ගතිය. ඒ කියන්නේ ද්‍රව ගතියක් තියෙන ওই රූපේ. ඒ වගේම තමයි ওই රූපේ උෂ්ණ ගතියක් තියෙනවා. ඒ වගේම ওই රූපය අසුරු කරගෙන වාතය තියෙනවා. ඔබ හොඳට මේක දන්නවා. ඒ කියන්නේ ওই රූපේ කෙල තියෙනවා. සොටු තියෙනවා. කඳුළු තියෙනවා. මූත්‍රා තියෙනවා. ඔය ටික ද්‍රව. ඒ වගේම තමයි ওই රූපේ රස්නයක් තියෙන හැමතිස්සෙම. උෂ්ණයක් තියෙනවා. ඒක තමයි උෂ්ණය කියලා කියන්නේ. ඒ වගේම ওই රූපේ ඝන දේවල් ටිකක් තියෙනවා. ඝන දේවල් කියලා කියන්නේ මස්, ඒ වගේම ඇට. ආන්ගේ දේවල්. ওই රූපේ තියෙන ඝන දේවල් ටික. ඒ වගේම ওই රූපේ තියෙනවා. එතකොට අපි කතා කරා ඝන දේවල් ටිකක් තියෙනවා. උෂ්ණ දේවල් ටිකක් තියෙනවා. ද්‍රව දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම වායෝ. ওই රූපේ වාතය තියෙනවා. හුස්ම උඩට අදිනවා ආයෙසරයක් එළියට යනවා. ඉතින් හැමදෙස්සම ඕක ඇසුරු කරගෙන මේ ලේ ධාතුව ඇතුලේ සියුම් අංශ වශයෙන් වාතය තියෙනවා. ඒ වාතය තමයි විටින් විට එක එක විදිහට පිට වෙන්නේ. රහ ඇතුල් වෙන්නේ. එහෙනම් පිටුතුනේ මේ රූපය කියන එක ඔය විද්‍යාඥාදී පිළිත් විවිධාකාරයෙන් මේක විස්තර කර කරනවා. ඔය කොච්චර විස්තර කරත් ඔක කැටි කරලා ගත්තොත් එහෙනම් සරලවම තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙම නැත්නම් තද ගතියක් තියෙනවා. උෂ්ණ ගතියක් තියෙනවා. ද්‍රව ගතියක් තියෙනවා. ඝන ගතියක් තියෙනවා. වායුමය ගතියක් තියෙනවා. ඔය තියෙන ටිකක් තමයි ඕක ඇතුළේ කැටි වෙලා තියෙන්නේ. ඒක හරියට නිකම් පෙඟුතුනේ. අර කාන්දම් කෑල්ලක් මේසෙ මැද්දෙන් තිබ්බහම මේසෙ වටේට තිබුණා නේද එක්තරා ටිකක්. මේසෙ වටේ තිබුණ යකඩ කුඩු. ආන්ගේ යකඩ කුඩු ටික කාන්දම් ශක්තිය නිසා එකට එකතු වුණා වගේ කර්ම ශක්තිය නිසා පෙඟුතුනේ. මේ ලෝකයේම තියෙන මේ ලෝකයේ කියලා කියන්නේ මේ අපිට හැට පේන මේ හැමතැනම තියෙන දේවල්. හැමතැනම තියෙන තද ගතිය, ද්‍රව ගතිය, උෂ්ණ ගතිය, වාත ගතිය, වායෝ කියලා කියන ගතිය. ඔන්න ඔය කියන ස්වභාවවල ටික කර්ම ශක්තිය නැමැති ශක්තිය එකතු වෙච්ච ගමන් එකට එකතු වෙලා කැටි වෙලා ගුලි ගැහෙනවා. එක්තරා හැඩයකට. ඒ හැඩේ තීරණය වෙන්නේ කර්ම ශක්තියට අනුකූලව. ඔබට පේනවා ඇති සමහර බල්ලෝ ඉන්නවා. දැන් බල්ලගේ රූපේ හැඩයයි මනුස්ස රූපේ හැඩයයි වෙනස්. ඒක හරියට නිකන් අර යකඩ කුඩු තියෙන මේසෙ උඩට බල්ලෙක්ගේ හැඩයේ තියෙන කාන්දම් කෑල්ලක් දැම්මොත් බල්ලෙක්ගේ හැඩයකට ඒ ටිකම හැදෙනවා. ඒත් යකඩ කුඩුම තමයි. මිනිස්සෙක්ගේ හැඩයකට තියෙන කාන්දම් කෑල්ලක් මේසෙ උඩට දැම්මොත් එහෙම මිනිස්සයාගේ හැඩයට යකඩ කුඩු ටික ඇවිල්ලා ඇලෙනවා. එකතු වෙලා තියෙනවා. එතකොට මිනිස්ස හැඩයක් එතන පේනවා. ආන් ඒ වගේම තමයි මේ කර්ම ශක්තියට අනුකූලවම තමයි මේ රූපේ ගොඩනැගිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රූපේ නිකන් හටගත්ත නෙමෙයි. ඕපපාතිකව සමාවෙන ඕපපාතික කියලා කියන හේතුක බලය නිකන් ඔහේ එකපාරට පහළ වුණා නෙමෙයි. කවුරුත් ඩොග් ගාලා අතෑරිය එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. හේතුවක ඵලයක් විදිහට හටගත් එකක්. ඒ නිසා අපි කියන්නේ ඕක හටගත්තා මිසක් හටගත්තෝ ගත්ත නෙමෙයි. ඒ කියන්නේ මම මේක හදාගත්ත නෙමෙයි. හැදුනා. හේතු ගැළපෙච්ච නිසා හැදුනා. මොකද්ද හේතුව? කර්ම ශක්තිය. ඒතකොට කර්ම ශක්තිය කියන එක නිසා මේ වටේ පිටේම තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන
ටික එකට ගුලි ගහිලා රූපයක් විදිහට හැදුනා. යම් දවසක කර්ම ශක්තිය ඉවර වුණ ගම ওই රූපේ විසිරලා යනවා. විසිරලා යනවා කියලා කියන්නේ පටවියට තීච්ච ටික පටවියට යනවා. වායෝ ගතිය තීච්ච ටික වායෝ ගතියට යනවා. තේජෝ ගතිය තීච්ච ටික තේජෝ ගතියට යනවා. ආපෝ ගතිය තීච්ච ටික ආපෝ ගතියට යනවා. ඔබට හොඳට ඒක පේන අවස්ථාවක් මම කියන්න. ඒක තුනේ මිනිස්සේ මැරුණාම බලන්න මොකද වෙන්නේ කියලා. මිනිස්සේ මැරෙන කියලා කියනවා ශරීරයක් මැරුණාම. ශරීරයක් මැරුණාම පිංගුතුනි යුත්තෝ අපේත විඥානෝ නිරත්තම් කලින් කරන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ හිත හැදෙන එක නැවතුණාට පස්සේ ඕක නිකන් කලෙබරයක් බිමට අතෑරියා වගේ දිර දිරා යනවා කියලා. ඔබ ඒක දැන් ඔබගේ අත්දැකීමට ගත්තොත් ඔය රූපයක් මැරුණොත් එතනින් එහාට බලන්න ඕකට මොකද වෙන්නේ කියලා. මෙච්චර දවසක් කර්ම ශක්තියට පටවි ගති එකට බැඳිලා තිබුණා. කර්ම ශක්තිය ඉවරයි මැරුණා රූපේ. දැන් මොකද වෙන්නේ? අර බැඳිලා තීච්ච එකට බැඳිලා තීච්ච පටවි ගතිය ටික විසිරි ගිහිල්ලා ඉවර වෙලා ආයි පස් වලටම එකතු වෙනවා. ඒ වගේම ඕකේ වාතය තිබුණා. ඕක ASCII ඇසුරු කරගත්ත වාතයක් තිබුණා. මේ රූපේ මැරෙනවත් එක්කම ඕක ඇසුරු කරගෙන ওই තියෙන වාතය ටික ආයි මේ සාමාන්‍ය වාතයටම එකතු වෙලා යනවා. ඒ වගේම තමයි ඕකේ තිබුණ උෂ්ණ ගතිය. ඒ තීච්ච උෂ්ණ ගතියත් මොකද වෙන්නේ මැරුණට පස්සේ? ශරීරේ මැරුණට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට උෂ්ණ ගතිය ඔය ශරීරේ නැහැ. උෂ්ණ ගතිය ආයිසරය සාමාන්‍ය ලෝකයේ උෂ්ණ ගතියත් එක්කම එකතු වෙනවා. ඒ වගේම තමයි ඔක ද්‍රව ගතියක් තියෙනවා. කෙල සොටු, සරව, ලේ, මූත්‍රා. ඔන්න විදිහට තව තියෙනවා පිටින්. ඔය අපි ඔක්කොම දැනගන්න අවශ්‍ය නැහැ. ඔන්න විදිහට ඕකේ තියෙනවා ද්‍රව ගතිය. ඔය රූපේ මරණයට පස්සේ ඔය තියෙන ද්‍රව ටික සාමාන්‍ය ද්‍රව ටිකටම එකතු වෙලා යනවා. ඒක හරියට නිකන් අර අපි කතා කරේ මේසයක් උඩට කාන්දම් ශක්තියක් එකතු වුණාට පස්සේ කාන්දම් ශක්තිය තියෙන තාක්කල් අර යකඩ කුඩු කෑලි ටික ඒක වටේ ඇලිලා තියෙනවා. නිකන් හිතලා බලන්න මේ කාන්දම් කෑලි තියෙන කාන්දම් ශක්තිය අපිට අයින් කරන්න පුළුවන් වුණොත් එකපාරම අයින් කරපු වෙලේ ඉඳලා මොකද වෙන්නේ? අර ඇලිලා තීච්ච යකඩ කුඩු ටික හැලි ගිහිලි වෙලා නැවතත් මේසේ උඩ තිබිච්ච විදිහටම සැකසීලා එනවා. එහෙනම් මේ රූපයක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ එකක් වෙනකොට අපි ඒක තේරුම් ගන්න මේ ඔන්න ඔය රූපේ ගැන. ඔන්න ඔය රූපේ හැටි හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔය රූපේ ඔය ටික විතරයි තියෙන්නේ. ඔය රූපේ හැදුවෙත් ඔබ නෙමෙයි. ඔය රූපේ කර්ම ශක්තියට හැදිච්ච එකක්. ඒ වගේම තමයි ඔය රූපේ කර්ම ශක්තිය තියෙන තාක්කල් ওই විදිහට එකට කැටි ගහිලා තියෙනවා. කර්ම ශක්තිය ඉවර වෙච්ච ගමන් ওই රූපේ එතනින් එහාට එහෙම තියෙන්නේ නැහැ. ඒතර දැන් මේකේදී අර කර්මයේ ඉතුරු වෙලා හදිසි අනතුරකදී මැරෙනවා. ඉතින් ඒක හරියට තේරුම් ගන්න ඕන පිළිගන්නේ කර්ම ශක්තිය තියෙනවා නම් හදිසි අනතුරකදී මැරුණොත් එහෙම මොකද වෙන්නේ? ශක්තිය තියෙන නිසා ආයිසරයක් ওই જાතිම රූපයක් හට ගන්නවා. ඒ වෙලාවේ කර්ම ශක්තිය නැගිනු වෙන ශක්තියක් නම් ඒ ශක්තියට අනුකූලව ආයි රූපයක් හට ගන්නවා. ඒක තමයි මෙතන ක්‍රමවේදය. ඉතින් මේක ඔක්කොම විස්තර කරන්න අවශ්‍ය නැහැ. මම මේ රූපය ගැන විතරයි අපිට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. සරලව තේරුම් ගන්න පිටු එතකොට මේ නිවන කරගන්න පුළුවන් ඔබට. ගොඩාක් ඇඩ්වාන්ස් කරගත්තාට පස්සේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. ඒතර ඔබට බොහොම පැහැදිලිව බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් එක්තරා කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ රූපය කියන එක සම්පූර්ණයෙන්ම හේතුවක ඵලයක් විදිහට හැදුනේ. ඕක තමයි පිටුදින් තථාගතයන් වහන්සේ රූපය සම්බන්ධයෙන් දේශනා කරපු හේතුපටිච්ච සම්භූතං කියන අර්ථය. මේ රූපය කියන එක හේතුවක ඵලයක්. මේක නිකන් හටගත් එකක් නෙමෙයි. හේතුවක් නිසා හටගත්තා. මේකට අදාළ හේතු ටික නිරුද්ධ වීමෙන් තවදුරටත් ওই රූපේ ඔය ආකාරයට තියෙන්නේ නැහැ. ওই රූපයට අදාළ කාරණා හතර විසිරීලා යනවා. දැන් ඔබ හොඳට බලන්නකෝ. ඔබගේ ජීවිතේ ඔබ අඳුරන ඔබගේ මළගිය ඥාතිවරු ඕන තරම් ඇති. ඒ ඥාති කෙනෙක්ගේ ශරීරයක් නැවත ගොඩාරම් බැලුවොත් එහෙම වල දාපු අවුරුද්දක විතර පස්සේ හරි කවන්නේ අරගෙන ගොඩ දාලා බැලුවොත් එහෙම ඒ කලින් ඒ රූපේ තීච්ච කිසිම ලක්ෂණයක් දැන් නැහැ. ඒතර මොකද වෙලා තියෙන්නේ? ඒ රූපේ පටවි ගතිය පටවියට එකතු වුණා. වාත ගතිය වාතයට එකතු වුණා. තේජෝ ගතිය තේජෝ ගතියට එකතු වුණා. ආපෝ ගතිය ආපෝ ගතියට එකතු වුණා. ඒකේ තීච්ච වතුර ටික පොළවේ වතුර වලට එකතු වුණා. ඒකේ තීච්ච තද ගතිය පස් වලට එකතු වුණා. ඒකේ තීච්ච වාතයේ වාතයට එකතු වුණා. ඒකේ තීච්ච රස්නේ වාතයට එකතු වුණා.
නැත්තම් මේ ලෝකෙටම එකතු වුණා. ඔච්චර තමයි සිද්ධ වුනේ. එහෙනම් හොඳාකාරම තේරුම් ගන්න ඕන පිටුතුනි ඔය රූපේ තියෙන සියලුම කොටස් හැදිලා තියෙන්නේ එහෙනම් ඔබට හොඳට වැටහෙනවා. ඔන්න ඔය කියන පඨවි, ආපෝයි, තේජෝයි, වායෝයි කියන කාරණා හතරෙන් තමයි ඔය රූපේ තියෙන සියලුම කොටස් එකට ඇමිලිලා තියෙන්නේ. වෙන කිසිම දෙයක් ඔය රූපේ නැහැ. එහෙනම් අපට මම දැන් ප්‍රශ්න කිහිපයක් අහන්න. එහෙනම් ඔය රූපේ තියෙන කන කියන එක කාට හරි අයිති එකක්ද? එහෙම කිසිම අයිතිවාසිකමක් ඔබට පනවන්න බෑ පිටින්. ඒකට හේතුව තමයි උතන කනක් කියලා කියන්නේ ඇත්තටම අර කියන හතරෙම එකතුවක් එකට ගුලි ගහලා තියෙනවා. ඔය කන කියන එක ඒ හැඩයට කියන නමක්. ඔය මූණ කියලා කියන්නේ එක හැඩයකට කියන නමක් පහසුවෙන් අඳුර ගන්න පහසු වෙන්න තියෙන එක. ඔය අතක් කියලා කියන්නේ ඒ හැඩයට තියෙනකොට අඳුර ගන්න පහසු වෙන්න කියන නමක්. කකුලක් කියලා කියන්නේ ඔය හැඩයට තියෙනකොට ඒ හැඩයට තියෙනකොට හඳුන ගන්න පහසු වෙන්න කියන නමක්. එතකොට එක එක විදිහට මේ ශරීරයේ කොටස් තියෙනවා. ඔය සියලුම කොටස් ටික එක එක නම් වලින් හඳුන්වනවා. නමුත් මොන නම් වලින් හැඳින්වුවත් ඔතන තියෙන එකම ටික. එහෙනම් දැන් ඔබට හොඳාකාරව තේරෙනවා මේ බඹයක් පමණ වූ ඔන්න ඔය කියන කොටසේ නැත්තම් ඔය කියන පද්ධති මම පද්ධතිය කියන නම මෙතනින් යාට පාවිච්චි කරන්නම් පිටුතුනි. ඒතකොට අපිට ලේසියෙන් මේක තේරුම් ගන්න. ඔය ඔබ ලෝකයේ කියලා දැන් ඔබ ලෝකයේ ඔබ හැමෝම කැමතින් ලෝකය ගැන අධ්‍යයනය කරන්න. දැන් ඔබට පුළුවන් අධ්‍යයනය කරන්න. ඒතකොට ලෝකය ගැන අධ්‍යයනයේදී අපි පළවෙනිම කොටස අද පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළා. ඒ තමයි රූපය කියන එක. ඔන්න ඔය කියන පද්ධතිය කියලා කියන්නේ ඔය ඔක්කොගෙම එකතුව. ඒ එකතුව කියලා කිව්වේ අර රූපයක් හැදිලා තියෙන කාරණා හතර නෙමෙයි. රූපයයි නාම කියලා එකකුත් තියෙනනේ. ඔතන රූප තියෙනවා වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන දෙකේ ඉතින් මම ඒකට විස්තර කරලා දෙන්නම්. එතකොට ඔන්න ඔය කියන පහේම එකතුවට අපි පද්ධතියක නම දාගත්තොත් ඔය පද්ධතියේ රූපේ හැටි ඔන්න ඔබට වැටහෙන්න ඕනේ දැන්. එහෙනම් ඔය රූපේ කියන එක හේතුක ඵලයක් විදියට මීට අනාදිමත් කාලයකට කලින් හැදිච්ච එකක්. අනාදිමත් කාලයක් වෙන්න පුළුවන්. අවුරුදු 15ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් වෙන්න පුළුවන්. එක එක විදිහට දැන් බලන්නකො. මව් කුසේ ඔය රූපේ බොහෝම පොඩියට හටගන්නේ. බොහෝම පොඩියට හටගන්න රූපේ අම්මා විසින් කන කෑමවල තියෙන රසය උරාගෙන ඒ රූපේ ටික ටික වර්ධනය වෙනවා. හරියට ගහක් හැදෙනවා වගේ. ටික ටික වර්ධනය වෙලා ඒ එක්තරා හැඩයකට ගොඩ නැගෙනවා. ඊට පස්සේ එතනින් එහාට ඒකට අර ගහකට පොහොර දානවා වගේ ඔකට පොහොර දාන්නවා. ඒ පොහොර දාන එක තමයි අපි ඔය කෑම කනවා කියලා එහෙම කියන්නේ. ඔය රූපේ හරියාකාරයේ තේරුම් ගත්තට පස්සේ පිටු එතනින් එහාට ඔබ කෑම කනවා කියන අදහස වැරදි. ඇත්තට. ඒක අවිද්‍යාව නිසා එන විකෘති හැඟීමක්. අපි ඉස්සරහට ඒක මතක් කරලා දෙන්න උත්සාහ කරන්න. ඔබ කෑම කනවා නෙමෙයි පිටුනේ ඇත්තටම ඔය රූපෙට කෑම දානවා. ඕක ගැන අපේ ඉස්සර ආර්ය සිංහල වචනක හොඳ අර්ථයක් තිබුණේ. ඒවා දැන් අර්ථය යටපත් වෙලා දැන් විකෘතියක් තමයි තියෙන්නේ. ඔබට ඔබ අහලා ඇති ඔබ ලංකාවේ මිනිස්සු නිසා ඔබ අහලා ඇති පිටුනේ ඉස්සර මිනිස්සු කියන බඩට බත් ටිකක් දාගන්න යනවා කියලා. ඒ කාරණාව හරියටම හරි. ඇත්තටම බඩට බත් ටිකක් දාන එක තමයි ඔය කරන්නේ. නැත්තම් බඩට කෑම ටිකක් දාගන්නවා. පුතේ බඩට කෑම ටිකක් දාගන්න දැන් බඩගිනි නැත්තම් කලන්දේ ආදි වශයෙන් අම්මලා තාත්තලා ආච්චිලා කියලා ඉස්සර කිව්වා. ඒ කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා මේකත් මේක ක්‍රමානුකූලව දැන් ඒවේ අර්ථ යට ගිහිල්ලා නිකන් වචනපද විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කියන්නේ නෑ මේ මම් බත් කනවා කියලා. උඹ බත් කනවා කියලා එහෙම නෙමෙයි කියන්නේ බඩට බත් ටිකක් දානවා කියලා. ඒ කියන එක හරි. මොකද පින්වතුනි ඔය රූපය කියලා කියන්නේ ඇත්තම ගහක් වගේම තමයි. ඒ ගහට පොහොර දාන්න ඕනේ. ඒ ගහට පෝෂණය දාන්න ඕනේ. පොහොර දැම්මට පස්සේ ඒ ගහ වැවෙනවා. පොහොර දාන්න නැතුණාට පස්සේ ඒ ගහ හැකිලෙනවා. ඒ වගේම තමයි ඔය රූපෙට කෑම දානකොට ඔය රූපේ වැදෙනවා. ඉදිමි හැදෙනවා. රූපෙට කෑම දාන්න නැතුණාට පස්සේ ඒක හැදෙන්නේ නැතු යනවා. කුෂ වෙලා යනවා. ඔය බහන්නේ මොකද කන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ කෑම වැටෙන්නේ නැහැ. පොහොර වැටෙන්නේ නැහැ. පොහොර වැටුනොත් වැවෙනවා. පොහොර වැටුනේ නැත්නම් වැවෙන්නේ නැහැ. තනිකරම ගහක් වගේම තමයි පිඟුදුනේ. නිකන් හිතන්නකෝ මේ දැන් ඔය බඩට බත් ටිකක් දැම්මහම නැත්නම් බඩට කෑම ටිකක් දැම්මහම ඔබද ඒකේ ඒ කෑම ටිකෙන් මේ පෝෂණය උරලා අරගෙන ඉවරලා ශරීරයේ හැමතැනම යවන්නේ ඔබද? කියන්නේ මේ බත් ටිකක් බඩට දැම්මට පස්සේ ඔබ කවුරු හරි කෙනෙක් බඩ ඇතුළට ගිහිල්ලා ඒ ටික කරනවද? නැත්තම් මොකද්ද?
බඩට ඇතුළට කැම ටිකක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට අර ගහක් මුලට පෝර ටිකක් දැම්මට පස්සේ අපි ගිහිල්ලි වෙලා පෝර ටික අරගෙන ඉවරලා ගහේ කඳාත්තේ ඔබන්න ඕනේ නැහනේ. කොලාස්සේ ඔබන්න ඕනේ නැහනේ. ඒකේ තියෙන කේශනාලිකා ටික මොකද කරන්නේ? මුල් වල තියෙන පොඩි පොඩි කේශනාලිකා වලින් අර පොහොරවල තියෙන සාරේ උරා ගහ පුරා යවනවා. ඒ වගේම තමයි ඔය ශරීරෙත් ඒ විදිහමයි. ඔය ශරීරයට පොහොර ටිකක් දැම්මට පස්සේ නැත්තම් කැම ටිකක් දැම්මට පස්සේ ඒ ශරීරයේම හැදිලා තියෙන සැකසීලා තියෙන පද්ධති වලින් මොකද කරන්නේ? ඒව ඇද ඇදා ශරීරය පුරා යවනවා. ඔබ කරන එකක් නෙමෙයි එකක්. එහෙනම් ඔබට හොඳාකාරව තේරෙනවා මේ රූපය කියලා කියන්නේ ඔන්න ඔය වගේ එකක් කියලා. හොඳට තේරුම් ගන්න මේ රූපේ හැටි. මෙතන තියෙන මහ මුලාවක් තියෙනවා. රූපේ ඔය වගේ වුණාට රූපේ පිළිබඳ අවිද්‍යාවක් තියෙනවා. රූපේ පිළිබඳ අවිද්‍යාවක් තියෙනවා. ඒ අවිද්‍යාවෙන් කියනවා මේ රූපේ හරි ශෝක්‍ය, මේ රූපේ හරි වටිනවය, මේ රූපේ මමයි. කීලිවල ඔය රූපේ පිළිබඳ වැරදි අර්ථකථන තියෙනවා. ඔය අර්ථකථන සම්පූර්ණයෙන්ම වැරදි. ඕම් ඔය ටික හරිගස්සව ගන්න වැඩ පිළිවෙල තමයි විද්‍යාව පූර්ණ වෙනවා කියලා කියන්නේ. ඔය රූපේ පිළිබඳ දාගෙන තියෙන අර්ථකථන ටිකක් තියෙන. ඒකට කියන වැරදි අර්ථකථන ටිකක් තියෙනවා. ඒකට කියන අවිද්‍යාව කියලා. ඔය රූපේ පිළිබඳ හරි අර්ථකථනයට කියනවා විද්‍යාව කියලා. පිටුතුනි මේ හිත ඔය රූපේ මේ අපි මේ රූපය ගැන හිතාගෙන ඉන්නේ. ඒ රූපේ මම කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඒ රූපේ හරි ආස්වාදයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ රූපේ හරිම සාරයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ රූපේ හරිම ෂෝක් කියලා හිතාගෙන ඉන්නවා. ඕංගොම හිතාගෙන ඉන්නවා මිසක් ඔය හිතාගෙන ඉන්න එක නිසා ඔය රූපයේ සම්බන්ධයෙන් තණ්හාව ඉපදලා දුක හට ගන්න. ඉතින් ඒ ටිකත් මම ඉස්සරහට විස්තර කරලා දෙන්නම්. ඒතකොට අපි පළමු කොටම දැන් ඔන්න තේරුම් ගන්න ඕනේ මේ රූපය කියන එක හේතුක ඵලයක් කියලා. පින්වතුනි ඔබ අහලා ඇති තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට දේශනා කරනවා මහණෙනි රූපං අනිච්චා කියලා. පින්වතුනි රූප අනිච්චයි කියලා කියන්නේ රූප හේතුක ඵලයක් කියන එක. රූපං අනිච්චා. එහෙනම් දැන් ඔබ රූපං අනිච්චා කියලා කියද්දී අපි පළමු කොටම තේරුම් ගන්න ඕනි ආසන්නයේම තියෙන රූපේ. නැත්තම් අපි දැන් කතා කරන්නේ මේ පද්ධතියට අදාළ රූපේ ගැන තමයි විශ්ලේෂණය කරන. රූපං අනිච්චා කියුවා හතර වටේම බල වටේම තියෙන රූප දිහා බල ඉන්න එකක් නෙමෙයි මෙතන කරන්න තියෙන්නේ. රූපං අනිච්චා කියලා කිව්වට පස්සේ අනේ මේ ඉතින් මේ ටීවී එක තිබ්බර වැඩක් තියෙනවා. ඕක ඉතින් කඩාගෙන යනවා, දිරෙනවා, අරව වෙනවා, මේක වෙනවා කියලා එහෙම අර්ථයකුත් ඇති. නමුත් මේ කියන්නේ ඊට වඩා ටිකක් එහාට ගිය මහා ගම්භීර අර්ථයක්. රූපේ කියන එක සම්බන්ධයෙන් අනිච්චයි කියන අදහස. ඊගොතනේ රූපය අනිච්චයි කියන එක ලෞතර බුදුපියන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරපු එක. ඒ කියන්නේ මේ රූපය කියන්නේ හේතුක ඵලයක්. ඕන් ඔහොම රූපයක් හේතුක ඵලයක් නෙමෙයි. ඒ රූපය හරි වටින එකක් කිය. ඒ රූපය හරි සාරවත් එකක් කිය. ඒ රූපේ මමය. ඒ රූපේ මගේ කියලා හිතා ගන්න වැඩපිළිවෙල නිසා තමයි එතනින් එහාට ඔය සියලුම දුක් ටික හටගන්නේ. එහෙනම් මේ ඇත්ත තේරුම් ගැනීම තුලින් ඔබට හොඳට වැටහෙනවා පිටුතුනි මේ රූපය කියලා කියන්නේ එහෙම කිසිම අයිතිවාසිකමක් පනව ගන්න පුළුවන් එකක් එහෙම එකක් නෙමෙයි. රූපය කියලා කියන්නේ තනිකරම හේතුක ඵලයක්. හේතු සැකසීමෙන් හටගත්ත හේතු නිරුද්ධ වීමෙන් වැය වෙලා යනවා. කර්ම ශක්තිය නැමැති හේතුවත් බාහිර පරිසරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන හේතුවක්. ඔන්න ඔය කියන හේතු දෙක එකට සැකසিলা. ඔය හැඩයට රූපයක් නිපදුණා. නැත්තම් රූපයක් උදා වුණා. ඕක තමයි කියන්නේ උදා වීම කියලා. හේතුක ඵලයක් විදිහට රූපයක් උදා වුණා. ඒ උදා වෙලා තියෙන රූපේ තමයි ඔය දැන් ඔබට කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ පේන්නේ. ආන්ගේ රූපේ එහෙනම් ඔබට හොඳාකාරව තේරෙනවා උදා වෙච්ච රූපයක් කියලා. එහෙනම් උදා වෙච්ච රූපයක් නම් ඒකාන්තයෙන්ම ඒක හේතුක ඵලයක්. එහෙනම් යම් වෙලාවක ඔගේ හේතු නිරුද්ධ වුණොත් එහෙම ඕක ඔය විදිහට උදා වෙන්නේ නැහැ වෙන විදිහකට තමයි තියෙන්නේ. ඒ කියන්නේ වැය වෙලා යන. එහෙනම් ඔබට තේරෙනවා රූප කියලා කියන්නේ රූප කියලා කිව්වම ගන්න ඕනි ඔය රූපය කියලා කියන්නේ උදාවක් තියෙන දෙයක්. ඒ වගේම තමයි වැයවීමක් තියෙන දෙයක්. ඇයි අපි එහෙම කියන්නේ? ඔය රූපේ ෆික්ස් එකක් නෙමෙයි. ඒ රූපේ එකපාරට ඩොග් ගහලා අහසින් වැටිච්ච එකක් නෙමෙයි. ඔය රූපේ හේතුක ඵලයක් විදිහට හටගත් එකක්. කර්ම ශක්තිය නැමැති හේතුවත් වටේ පිටේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන හේතුවත් හේතු වුණොත් ඔන්නේ ඔක්කොගෙම සම්මිශ්‍රණයක් විදිහට හටගත් එකක් මිසක් ඔබ හදාගත් එකක් එහෙම නෙමෙයි යෝක.
ওই රූපේ ඔබ හදාගත්තා නම් පිටුතුනි කවදාවත් ඔය දැන්ට ওই රූපේ හදාගන්න නෑ නේද ඔබ? කාන්තා පිරිස හිතා ගන්නකො ඔබට රූපේ ඔබ නම් ওই රූපේ හදාගත්තේ ඔබ කවදාවත් ওই රූපයක් හදාගන්නවද? ඔබ හදාගන්නේ ඒකාන්තයෙන් බොහෝ දෙනෙක් හිතයි මේ ලෝකේ එක්ක ලස්සනම කියලා ඔබ හිතන් ඉන්න જાතිය රූපේ හදාගන්නවා. එහෙම නැත්නම් පිරිමි රූපයක් හදාගන්නවා කියලා තමයි ඔබට හදන් දුන්නා ඔබ හදාගන්න. එහෙනම් ඔබට හොඳාකාරම තේරෙන ඔබ හදාගත්ත එකක් නෙමෙයි මේක හැදුනා කියලා. හැදුනා. හේතුන්ගේ ඵලයක් විදිහට යමක් හැදුනා නම් ඒක පිංගුතුනේ ඒකාන්තයෙන් කොහොමද මම වෙන්නේ හෝ මගේ වෙන්නේ? එහෙම නැත්නම් කොහොමද ඒක හරි සාර එකක් වෙන්නේ? ඒක හරි වටින එකක් වෙන්නේ කොහොමද? ඇයි ඒක හැදිච්ච එකක් නම් ඒක කිසිම වෙලාවකදී කැමැත්තකට තියෙන එකක් නෙමෙයි. එහෙනම් ඔබට තව අර්ථයක් ගන්න පුළුවන්. ওই රූපය කියන එක කැමැත්තකට හැදිච්ච එකකුත් නෙමෙයි. කැමැත්තකට වැය වෙන එකකුත් නෙමෙයි. හේතු ගැලපීමෙන් උදා වුණා. හේතු නිරුද්ධ වීමෙන් වැය වෙනවා. එහෙනම් ඔබට රූපය ගැන ඕනනම් හිතා ගන්න පුළුවන්. රූපේ කැමැත්තකට තියෙන එකක් නෙමෙයි කියලා. ආන් ඒ නිසා තමයි ඔබත් මේ අර්ථ අහලා ඇති රූපේ කැමැතිසේ නෑ කියලා කියන්නේ. කැමැත්තකට තියෙන එකක් නෙමෙයි. ඒ අර්ථයත් හරියටම හරි. තව විදිහට ගන්න පුළුවන් රූපය හේතුක ඵලයක් කියලා. හේතුක ඵලයක් කියලා කියන්නේම කැමැත්තට තියෙන එකක් නෙමෙයි කියන්නේ. එහෙනම් ඔබට හොඳට වැටහෙනවා පිටුතුනි මේ ලෝකේ ඔන්න ඔය රූප කියලා එකක් තියෙනවා. දැන් මේ ලෝකෙ කිව්වේ මොකද්ද? මේ පද්ධතිය. මේ පද්ධතියේ රූපයක් කියලා එකක් තියෙනවා. ඒ වගේම තමයි පේන්නේ ඔය රූපේ විතරක් නෙමෙයි එළියෙත් රූප තියෙන ඕන තරම්. දැන් ඔය පද්ධතියේ තියෙන රූපේ දැන් මම පද්ධතිය කියවම අපිට තේරෙනවා පද්ධතිය කියලා අදහස් කරන්නේ මොකද්ද? බඹයක් පමණ වූ මේ විශ්ලේෂණය කරන්න ඕන ලෝකේ. ඒතර මේ දහමේ ඔබට පැටලෙන්න දැන් මොන හරි තියෙනවන්න පිටුනේ ඒවා කාත් එක්ක හරි කතා බහ කරලා ඒ විසඳ ගන්න උත්සාහ කරන්න නැත්නම් ආරාමයට එන්න ආවට පස්සේ අපි ඒක පැහැදිලි කරලා දෙන්න. හොඳයි. එතකොට ඔය රූපේ මේ පද්ධතියේ තියෙන රූපේ විතරක් නෙමෙයි ලෝකේ තියෙන රූප. තවත් රූප ඕන තරම් තියෙනවා. ඒවත් රූප තමයි. එහෙනම් ඒ රූප වලත් පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ රූපත් හේතුක ඵලයක්. එහෙනම් ඒ රූපත් ඔය පද්ධතියේ තියෙන රූපත් ඔය සියලුම රූප හේතුන්ගේ ඵලයක්. එනකොට වැටහෙනවා මේ ලෝකේ තියෙන සියලුම රූප හේතුන්ගේ ඵලය. තථාගතයන් වහන්සේ රූප ගැන විස්තර කරලා තියෙන ගොඩාක් රූප ගැන විග්‍රහ කරලා තියෙනවා. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, තීන රූප, ප්‍රනීත රූප, බාහිර රූප, අභ්‍යන්තර රූප, ඝන රූප, සියුම් රූප ආදී වශයෙන් එක රූපම එක විදිහට කැටගරි කරලා තියෙනවා. දැන් අපි මේ කැටගරි කරලා ඔක්කොම දැනගන්න ඕනද? එහෙම දැනගන්න ඕනේ නැහැ. එහෙම දැනගන්න අවශ්‍ය නැහැ. ඔබට දැනගන්න තියෙන එකම එක රූපය සම්බන්ධයෙන්. ඒ රූපය ගැන ඔබ හොඳට වටහා ගන්නකොට ඔබ අනිත් රූප ගැන නිකම් ඔබට වැටහෙනවා. අනිත් රූප ගැන දැන් වෙලා තියෙන වැඩේ රූපං අනිච්චා කියලා කිව්වට පස්සේ ඔබ හැමතිස්සෙම ඔබගේ ඇස් දෙකට පේන ටික තමයි බලන්නේ. ඒ කියන්නේ මේ පැත්ත බැලුවම මෙතන මේසයක් පේන, මේ පැත්ත බැලුවම එතන මේසයක් පේන, මේ පැත්ත බැලුවම එතන ගහක් පේන. ඔන්න ඔය ටික බල අනේ ඉතින් මේ රූපේ ඉතින් ඕක හටගත්තර වැඩක් නේ. ඕක දිර දිරා යනවා, මැරිලා යනවා. ඉතින් ටීවී ගත්තා කියලා වැඩක් තියෙනවා, කැඩලා යනවා. පුටු ගත්තා කියලා වැඩක් තියෙනවා, ඕක දිර දිරා යනවා. ඕක තමයි රූපවල විදිය කියලා ඔබ හිතේ ඉන්නේ. ඔය වැඩපිළිවෙල නරක නෑ. අපි කිව්වේ ඔය වැඩපිළිවෙල හිතන්න කලින් ඔබ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ රූපේ මොන වගේ එකක්ද කියන එක. ඒ කියන්නේ මේ පද්ධතියට අදාළ රූපේ මොන වගේ එකක්ද කියන එක ඔබ මුලින්ම තේරුම් ගන්න ඕන කොටස. එහෙනම් ඔය පද්ධතියට අදාළ රූපේ මේ වගේ එකක් කියලා ඔබ හොඳට විග්‍රහ කරගන්න, විදර්ශනා කරගන්න. දැන් ඔබට තව සතියක කාලයක් තියෙනවා. ඒ සතියක කාලයක් පුරාවට ඔබ හොඳට තේරුම් ගන්න මේ රූපේ හැටි. දැන් ওই රූපය හේතුක ඵලයක් කියන එක තව තවත් ඔය හිතට හේතු ගන්නවා. ඒ කියන්නේ හිතට ඔප්පු කරා. ඔය රූපේ හේතුක ඵලයක් කියලා හිතට ඔප්පු කරන්න පිටුතුනේ රූපේ පිළිබඳ අවිද්‍යාව නැති වෙනවා. ඔය රූපේ පිළිබඳ අවිද්‍යාව නැති වෙනවත් එක්කම මොකද වෙන්නේ? කැමති වුණත් අකමැති වුණත් රූපේට තියෙන තණ්හාව වයින් වෙනවා. පිටුතුනේ රූපේට තියෙන අවිද්‍යාව නැති කරගන්න නැතුව රූපේට තියෙන තණ්හාව වයින් කරන්න බෑ කවදාවත්. ඒකයි මෙතන පළමුවටම තේරුම් ගන්න ඕන කොටස. මේ බාහිර තියෙන රූප ගැන හොයන්න කලින් ඔය ඔතන පද්ධතියේ තියෙන රූපයේ සම්බන්ධයෙන් යථාභූතව දකින්න ඕනේ. යථාභූතව දකින්නවා කියලා කියන්නේ මේ රූපය අනිත්‍යයි කියලා දකින්න එක. මේ රූපේ දුක්ඛයි අනාත්තයි කියලා කියන කොටස මම කියලා දෙන්නම් ඔබට මේ ඊළඟ දේශනාවකදී පැහැදිලි කරලා දෙන්නම්. පළමු කොට ඔබට තේරුම් කරලා දෙන්නම් අද. මේ රූපය අනිත්‍යයි කියන එක. පින්වතුනි අනිත්‍යයි කියලා කියන්නේ මහා පරම ගම්භීර වචනයක්.
මහා පරම ගම්භීර අර්ථයක් ඕකේ තියෙනවා. පින්වතුනි රූපං අනිච්චා කියන කොටස අරිහත්ත්වයේ පූර්ණ වෙනකම් විදර්ශනා කරන උතුම් මහසි නම. උන්වහන්සේගේ අරිහත් ඵලයේ දවසක පූර්ණ වෙන්නේ රූපං අනිච්චා කියලා සම්පූර්ණයෙන් වැටහිලා ඉවර වෙච්ච දවසට. ඒ කියන්නේ මේ එක හිතක්වත් හැදෙන එක හිතක්වත් අරිහත් වුණාට පස්සේ එක හිතක්වත් මේ ලෝකේ තියෙන කිසිම රූපයක් නිච්චයි කියලා හිතෙන්නේ නැහැ. අනිච්චයි කියන අවබෝධයට වැටලා තියෙන්නේ. ඔබ ගිරිමාන සූත්‍රයේම දාලා ඇති. ඉති ඉමේදු දස පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති කියලා. දැන් මේවා එහෙම හරියට පැටලිලා ඇති. මේවත් ලිහලා දෙන්න ඔබට උත්සාහ කරනවා ඉස්සරහදී පිටින්. එතන හරි පැහැදිලිව තියෙනවා රූපයි වේදනයි සංඥායි සංඛාරයි විඥානයි කියලා මතක් කරලා ආන්ගේ රූප උපාදානස්කන්ධේ. ආන්ගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන උපාදාන කරගෙන ඉන්න ටික අනිච්ච විදියට දකින්න කියලා. ආන් එතකොට ඒක උපාදාන කරන් ඉන්න එක අයින් වෙනවා කියලා. උපාදාන කරන් ඉන්නවා කියලා කියන්නේ මේකතුනේ ඒක ආසන්නයට ඇදලා බැඳලා තියාගන්න. ඒ කියන්නේ ඒක තව විදිහකට කිව්වොත් මේක හරි වටින දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. ඒක තමයි උපාදාන කරගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒක හරි වටින දෙයක් කියලා ඇදලා බැඳලා ඒ හිත තියාගෙන ඉන්නේ. ආන්ගේ ඇදලා බැඳලා තියාගෙන ඉන්න. ඔන්න ඔය කියන රූපය මොන වගේ එකක්ද කියලා විදර්ශනා කිරීම තුළින් ඒක ඇදලා බැඳලා තියාගෙන ඉන්න ගතිය නැත්නම් ඒ ඇදලා බැඳලා තියාගෙන ඉන්න එක අතහැරිලා යනවා. ඒකයි කිව්වේ රූප උපාදානස්කන්ධේසු මම මේ එක කොටසකට ගත්තොත් එහෙම රූප උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. ඔන්න ඔය රූපේ පිළිබඳ යථා භූතෝ වඩන්න කියන එක තමයි ඔතන පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ රූපය අනිච්චයි කියලා නිතර මනසිකාර කරන්න. නිතර මෙනෙහි කරන්න. රූපේ මොන වගේ එකක්ද කියලා. එතකොට පින්වතුනි මේ රූපය කියන මේ පද්ධතියේ තියෙන රූපේ හේතුක ඵලයක් කියලා වටහා ගන්න අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. මම උදාහරණ කීපයක් දෙන්නම් පිටුදී ඕන තරම් උදාහරණ තියෙනවා. දැන් හිතන්නකො මෙහෙම. ඔය රූපේ බඩේ දැවිල්ලක් ඇති වෙනවනේ. බඩේ ගින්නක් ඇති වෙනවනේ. ඒ බඩේ ගින්න ඔබට පුළුවන් නවත්තන්න. නවත්තන්න බෑ. එහෙනම් යමක් නවත්තන්න බැරි නම් එහෙනම් ඒක ඔබට වැටහෙන්න ඕනේ. ඒක හේතු සැකසෙනකොට වෙන එකක් කියලා. හේතු සැකසෙනකොට ඒක වෙනවා නම් ඒක නවත්තන්න බෑ. එහෙනම් ඒකාන්තයෙන් මේක හේතුක බලය. ඒක හරියට නිකම් පිටුතුනේ. හෙට උදේට ඉර පායන එක ඔබට පුළුවන් ද නවත්තන්න? හෙට උදේට ඉර පායන එක නවත්තන්න පුළුවන්. ඇයි ඒ? ඉර පායන දෙන හේතු සැකසුනොත් එහෙම ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. ඔබට කිස් මොන දේ කරාවත් ඒක නවත්තන්න බෑ. ඒ වගේම තමයි. ඔය රූපේට බඩගින්දර එනවා කියලා කියන්නේ ඒ වගේම එකක් තමයි. හේතු සැකසෙනකොට ඒ ඵලෙ උදා වෙනවා. උදා වෙන එක නවත්තන්න බෑ. කාට හරි පුළුවන් ද ඔලුව කැක්කුම වෙන එක නවත්තන්න? ඔලුව කියන එක හේතුක ඵලයක් කියලා දරාගෙන ඉන්නවනම් කවදාවත් ඔලුව නිච්චයි කියලා ගන්නෙ නෑ. ඔලුව කියලා කියන්නේ හේතුක ඵලයක් කියලා නොදන්න නිසා තමයි ඔලුව කැක්කුමක් කෙනකොට දුක එන්නේ. පින්වතුනි ඔලුව කැක්කුම කියලා කියන එක හේතු සැකසෙනකොට උදා වෙනවා. ඔබ කවුරුත් ඔලුව කැක්කුමට කැමති නෑනේ. නමුත් ඔලුව කැක්කුම එනවා. කොහොමද එහෙනම් එන්නේ? හේතු සැකසෙනකොට ඵලෙ උදා වෙනවා. ඇයි? ඔලුව කියලා කියන්නේම හේතුක ඵලයක්. එහෙනම් හේතුක ඵලයක් ඒකාන්තයෙන්ම හේතු වෙනස් වෙනකොට ඒකේ හැඩය, වර්ණය, ඔය සියල්ල වෙනස් වෙනවා. ඒකයි පිටුතුනේ out of control. ඒවා කිසිම පාලනයක් කරන්න පුළුවන් දේවල් නෙවෙයි, පාලනයෙන් තොරයි. ඒ නිසා ඒවා අනිච්චයි කියලා කියන්නේ. ඒ වගේම අවුවේ ගියොත් එහෙම දාඩිය දාන්න. දැන් කාට හරි එක නවත්තන්න පුළුවන්. සීතලට ආවොත් එහෙම වෙවුලන්න ගන්නවා රූපේ. කාට හරි නවත්තන්න පුළුවන්. ගිනි පෙරෙල්ලක් ඕකට ලං කරොත් එහෙම පිච්චිලා යනවා. නවත්තන්න පුළුවන්. ඔය කිසිම දෙයක් කරන්න බෑ. රූපේ ක්‍රමානුකූලව ලොකු වෙනවා. නවත්තන්න පුළුවන්. ඒක කරන්න බෑ. පිටුදුනේ රූපය අනිත්‍යයි කියලා අර්ථයක් තියෙනවා. ඒ අර්ථය වැරදි කියනවා නෙමෙයි. ඒ අර්ථයෙන් බොහොම ටිකයි ගන්න පුළුවන් රූපය සම්බන්ධයෙන්. රූපයේ ලක්ෂණයක් තමයි අනිත්‍ය කියන ලක්ෂණය. නමුත් ඒ අනිත්‍ය කියන ලක්ෂණේ මහ විශාල අර්ථයක් වෙන්නේ නැහැ. පොඩි ටිකයි තියෙන්නේ. දැන් රූපය අනිත්‍ය නිසා දුකයි කියලා ගන්න බෑනේ. දැන් රූපය අනිත්‍ය නිසා දැන් අපි හිතමු රූපේ ස්ථිර ලෙස නැහැ. ඒ අර්ථයෙන් ඔය කියන්නේ. එතකොට පින්වතුනි රූපේ ස්ථිර ලෙස නැහැ කියන එක දුකම වෙන්නේ නැහැ නේද සමහර වෙලාවට. දැන් අපි හිතමුකෝ තුවාලයක් වුණා කියලා. තුවාලේ හොඳ වෙලාවට නේද ස්ථිර ලෙස නැත්තේ. හදිසියවත් තුවාලේ ස්ථිර ලෙස තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ?
තුවාල ඒ විදිහටම තියෙනවනේ. හොඳ වෙලාවට ස්ථිර ලෙස නැත්තේ. ඒ වගේම තමයි ඕක ස්ථිර විදිහම තිබුණොත් එහෙම තාම පොඩි කාලේ ඉපදුන ගා සයිස් එකමයි තාම. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් පිටුනේ එහෙම ලක්ෂණයකුත් ඒකේ තියෙනවා. නමුත් ඒක නිසාම නෙමෙයි මේ දුක්ඛඳ හටගන්නේ පිටුනේ. මේ රූපය අනිච්චයි කියන අදහස නිසා. අනිච්ච කියන එකේම අර්ථයක් තමයි ඒකේ අර්ථය වරදක් කියනෝ නෙමෙයි මේ. එතකොට ওই රූපය පොඩි කාලේ තියෙච්ච විදිහට නෙමෙයි දැන් තියෙන්නේ. මීට අවුරුදු 15කට කලින් තියෙච්ච විදිහට නෙමෙයි දැන් තියෙන්නේ. මීට අවුරුදු 2කට කලින් තියෙච්ච විදිහට නෙමෙයි දැන් තියෙන්නේ. තව අවුරුදු 20කින් තියෙන තවත් විදිහකට. ඇයි මෙහෙම වෙන්නේ? ඔය වෙන එක නවත්තන්න උත්සාහ කරාට ඒව නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒකෙන්ම තේරෙනවා රූපය කියලා කියන සම්පූර්ණයෙන්ම හේතුක ඵලයක් කියලා. එහෙනම් මේ කියන ටික ඔබට බොහොම පැහැදිලිව වැටහෙන්න ඕන. මේ බොහොම ගැඹුරකට අරගෙන කතා කරේ නෑ ඔබට. බොහොම පැහැදිලිව මම විශ්වාස කරන විදිහට මම ඉතින් ඔබට බොහොම निराවුල්ව වැටහෙන්න ඕනේ මේ රූපය කියන එක හේතුක බලය කියලා. පින්වතුනි මේ කියන එක දැන ගැනීම නම් විතරක් නෙමෙයි ප්‍රමාණවත්. දැන් ඔබට මේක කිව්වට පස්සේ ඔබට තේරෙනවා. ඔබට කොච්චර තේරුණත් කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ ওই රූපේ දැක්කම මොකද ඉතින්? මේ මගේ රූපේ කියලා හිතෙනවා. එහෙම හිතෙන්නේ නෑ පින්වතුනි රහතන් වහන්සේ. එහෙම හිතෙන්නේ නෑ. මේ රූපේ යථාභූත තේරුම් ගන්න කෙනා පිටුතුනේ හේතුක ඵලයක් විදිහට හටගත්ත රූපයක් කොහොමද මගේ වෙන්නේ? ඒ කොහොමද වෙන්නේ? එන එක වැරදි. හේතුක ඵලයක් විදිහට හටගත්ත එකක් කොහොමද ෂෝක් කියන්නේ? ෂෝක් කියන්න පුළුවන් හේතුක ඵලයක් විදිහට හටගත්ත නැති එකක්. මොකද ඒක කවදාවත් කිසිම වෙනසකටවත් කිසිම දෙයකට භාජන වෙන්නේ නැති නිසා. හේතුන්ගේ ඵලයක් විදිහට හටගත්ත එකක් කිසිම දවසක පිටුතුනේ ෂෝක් වෙන්න හේතුවක් නැහැ. නිච්ච වෙන්න හේතුවක් නැහැ. නමුත් මොකද වෙලා තියෙන්නේ? ඕක සම්බන්ධයෙන් දරන් ඉන්න සම්පූර්ණ අදහස ඔන්නෝම අදහසක්. මොන වගේ අදහසක්ද? මේක හරි ෂෝක්, මේක හරි වටිනවා. මේක මම, මේක මගේ. ඕන් ඔහොම කියන අර්ථ ටිකක් දාගෙන ඉන්නවා. ඕන් ඔය කියන අර්ථ ටික බිඳහල්ලා දාන එක තමයි අපේ මේ වැඩපිළිවෙලේ අවසාන ප්‍රතිඵලය. එහෙනම් අපි ගොඩාක් දේවල් කතා කරන අමාරුයි. අපි අනිත් දවසේ පිඟුතු ඊළඟ දවසේ වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරමු. ඒතර අද අපි කතා කරා රූප ගැන. ඒ කියන්නේ ලෝකය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත්තා. ඒතර ලෝකය කියලා කියන එක පිළිබඳ අද මෙච්චර කාල ඔබ විග්‍රහ විස්තර කර කර ඉන්නේ නැති. නමුත් අද ඉඳලා උත්සාහ කරලා බලන්න මේ ලෝකයේ පිළිබඳ ඔබ හිතලා බලන්න කැමති නම් මේ ලෝකේ ඇත්තට මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න කැමති නම් පළමුවෙන්ම තේරුම් ගන්න. ඒ හිතලා බලන්න ඕන මුලින්ම හිතලා බලන්න ඕනේ. ඔය 60 කන්ට පේන එළියේ තියෙන රූපේ ගැන නෙමෙයි. මේ එළියේ තියෙන ලෝකේ ගැන නෙමෙයි. ඔන්න ඔය පද්ධතිය ගැන. ඔය පද්ධතිය කෑලි පහකට බෙදෙනවා. ඔය පද්ධතියේ කාරණා පහක් තියෙනවා. ඒ තමයි උතන රූපයක් තියෙනවා. ඒ වගේම තමයි උතන වේදනා තියෙනවා. උතන සංඥා තියෙනවා. උතන සංකාර තියෙනවා. උතන විඥාන තියෙනවා. ඔය ඔක්කොම එකතු කරලා ගත්ත පස්සේ උතන පද්ධතියක් තියෙනවා. ඕන් ඔය පද්ධතිය තමයි ලෝකේ කියලා කිව්වේ. ඕන් ඔය ලෝකේ ගැන තමයි ඔබ හොඳට හිතලා බලන්න ඒක ලෝක මොන වගේ එකක්ද කියලා. එහෙනම් ඔබ මේ දවස පුරාම සරස එක එක දේවල් කර කව තියාගෙන හිටියට ඔය ලෝකෙ කිසිම අයිතිවාසිකමක් තියෙන එකක් නෙමෙයි. ඒක සම්පූර්ණ ලෝකෙට අයිති එකක්. ඕක සම්පූර්ණයෙන්ම හේතුක ඵලයක්. ඕක සම්පූර්ණයෙන්ම අනිච්චයි. එතෙන්දී ඔය පද්ධතිය දින රූපය කියන එක අනිච්චයි. ඕක තේරුම් ගත්තාට පස්සේ ඔතන හට ගන්න වේදනා සංඥා සංකාර විඥාන ටිකක් තියෙනවා. ඒකත් අනිච්චයි කියන අර්ථේ ඔබට වැටහෙන්න කලින් ඒවත් හේතුන්ගේ ඵලයක් කියලා ඔබට හොඳට තේරෙන්න ඕනේ. හොඳට තේරුණාට පස්සේ තමයි අපිට ඇත්තටම කියන්න පුළුවන් ඒක අනිච්චයි කියලා. ඒව නැතුව කියන්න බෑ. එහෙම නැතුව කියනවනේ වචන පද කියන්නේ. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඛාර අනිච්චා, විඥානං අනිච්චා. ඔන්න ඔය විදිහට ඔය පද්ධතියේ තියෙන කාරණා පහ සම්බන්ධයෙන් යථාභූතෝ දකින්න වැඩපිළිවෙලට කියනවා අනිච්ච වඩනවා කියලා. නැත්තම් ලෝකේ හරියාකාරව තේරුම් ගන්නවා කියලා. ඒ නිසා පින්වතුනි අපි ලබන සතිය වෙනකන් කාලය තුල ওই රූපේ පිළිබඳ රූපේ හේතුක ඵලයක් කියලා පුළුවන් තරම් මනසිකාර කරන්න. පුළුවන් තරම් හිතලා බලන්න මේ රූපේ ඇත්තටම මෙහෙම එකක් නේ කියලා. ওই රූපේ මීට කලින් තිබුණෙත් නැහැ. හැමදාම තියෙන්නෙත් නැහැ. යම් කාලයකට කලින් උදා වුණා. යම් කාලයකට පස්සේ ඔගේ හේතු නැති වෙච්ච ගම ඔපොම වැය වෙලා යනවා. එහෙනම් රූපේ කියලා කියන්නේ උදාවක් තියෙන වැයවීමක් තියෙන එක. එනකොට හොඳ ආකාරම ඔය කොටස් ටික වැටෙන්න ඕනේ. ඔය ටික හොඳට තේරුම් ගන්න පිටුතුනේ අපි ඊළඟ සතියේදී මේක දෙවෙනි අදියර කතා කරමු වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධයෙන්. හොඳයි පිටුතුනේ අදට අපි එන කාල වේලාව නික්ම වෙන නිසා අදට අපි මෙතනින් ධම්ම සාකච්ඡාව සමාප්ත කරමු.
හොඳයි පිටුතුනි එහෙනම් සියලු දෙනාම කෙටියෙන් පුණ්‍ය අනුමෝදනා කරලා අද ධම්ම සාකච්ඡාව මෙතන යනවා. හොඳයි පිටුතුනි එහෙනම් සියලු දෙනා සීපත් කරගන්න. අනාදිමත් සංසාරය පුරාට ඔබ විසින් කරගන්න තිබෙනා වූ සීලම් පුණ්‍ය ගංගා කුලංගා සියල්ල සීපත් කරගන්න. ඒ වගේම පන්දා පටන් මේ දක්වා කාලය පුරාට ඔබ විසින් කරගන්න තිබෙනා වූ සීලම් පුණ්‍ය ගංගා කුලංගා සියල්ල සීපත් කරගන්න. ඒ වගේම දහම් දේශනා ශ්‍රවණය කිරීම, දහම් මනසිකාරය කිරීම තුළින් නැගී ගියා වූ සීලම් පුණ්‍ය ගංගා කුලංගා ඒ සියල්ල සීපත් කරගන්න. මේ කරගන්න තිබෙනා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුලංගා පළමු කොටම අපට අවදින් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ආරාමයේ ගුරු හාමුදුරන් වහන්සේලා සියලුම මග වඩන්නා වූ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා සීපත් කරගන්න. ඒ වගේම ආරාමයේ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා වූ සියලුම මහත් මහත්මිය සියලු දෙනා සීපත් කරගන්න. ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම කියලා කැපෙලා කටයුතු කරන්නා වූ මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රි පුරා වැඩ වාසය කරන මහා සංඝ රත්නය සියලු දෙනා සීපත් කරගන්න. ඒ වගේම ආරාමයට දායකාර කටයුතු සහ සම්බන්ධ වෙලා සිටිනා වූ සියලු දෙනා සීපත් කරගන්න. ඒ වගේම සජීවව සිටිනා වූ මව් දෙමාපිය හිත මිත්‍ර ඥාතු යම් පිරිසක් ඉන්නවනේ සියලු දෙනා සීපත් කරගන්න. ඒ වගේම මේ ලෝකේ පාලනය කරන සංවර්ධනය කරන ආරක්ෂා කරන යම් පිරිසක් ඉන්නවනේ සියලු දෙනා සීපත් කරගන්න. මේ කරගන්න තිබෙනවා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුලංගා ඒ සියලු දෙනා කෙරෙහි විහිදී පැතිරී යත්තා පින් විහිදී පැතිරී යාම තුලින් යට හැදිවලදී තිබෙනා වූ රෝගාබාධ ගහපළු උපද්‍රව අනිවින කොඩවින හිර බන්ධන වින බැඳ නැත්නම් ඒ සියල්ල ගසා දුරින් බුතෙත්වා ශාරීරික සත ධාතු දූෂණේ වෙන වෙන පෙමිණි ආ වූ රෝගාබාධ නැත්නම් ඒ සියල්ල ගසා දුරින් බුතෙත්වා අටනුව රෝග නවානුවකයේ දිසිනු රක්කන්තරය නැත්නම් ඒ සියල්ල ගසා දුරින් බුතෙත්වා දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කාර්යදෙල පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වතුනි සීපත් කරගන්න මේ කරගන්න දෙනවා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා කුල ගංගා සම්බුද්ධ ශාසනයේ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම සඳහා කැපෙලා කටයුතු කරන්නා වූ තාවතින් වාසී වැඩ වාසය කරන සත්‍ය දේවින් තුමායතුළු සියලු පරිවාර සේනා පිරිස් ඒ වගේම චාතුර් මහරජගේ දිව්‍ය ලෝකයේ වැඩ වාසය කරන්නා වූ රාෂ්ට්‍ර විරෝධී විරූපාක්ෂ වෛශ්‍රවණය කියන සතරවරණ දේව මහරජාගේ පරිවාර සේනා පිරිස් ඒ වගේම ආරාමයේ ගහක් ගානේ කොලයක් කොනයක් ගානේ මන්තනාවේ වැඩ වාසය කරන්නා වූ ක්ෂ දේවතා පිරිස් සියලු පරිවාර සේනා පිරිස් ඒ වගේම පොළොව තලයේ පටන් අපිට බකුණු ලෝකේ දක්වා වැඩ වාසය කරන්නා වූ සියලුම සම්මා දෘෂ්ටික දේව සමයන් වහන්සේලා සෑම සූදිනාත් ඒ වගේම ඔබට පිටක් ආරක්ෂාවක් වර්ණයක් වන්නා වූ ශ්‍රී විෂ්ණු කතරගම සමන්පත්තිනි ජරිමුණ්ඩා ඊනායක ගම්බර බණ්ඩාර ආදී නානා නම් පුත්‍රින් පෙනී සිටිනා වූ සියලුම සම්මා දෘෂ්ටික දේව සමයන් වහන්සේලා සිටිනා සීපත් කරගන්න මේ කරගන්න දිනවා නම් අප්‍රමාණ පුණ්‍ය ගංගා බුරංගා යගේ විදී පැතිරියත්වා ඒ පින් විදී පැතිරිය යාම තුලින් ඒ දෙවියන්ගේ දේවාන භාවයේ හෘදේ බලයේ තේජස් පටිභාන ඥානෙ තවතවත් වඩා වර්ධනය වෙනවා চিරාත් කාලය ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සම්බුද්ධ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීමට මේ කාන්තේම හේතු වාසනා කරතියත්වා ඒ සියලු දෙනා දස කුසලයේ නිවෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකාර දෙලින් අනුමෝදන් කරන්න. ඒ වගේම සීපත් කරගෙන අන සංසාරය පුරා වෙන ගමනේදී විවිධාකාරී අසත්පුරුෂ බාට ලක් වෙලා විවිධාකාරී පිළිස් වලට ඉංගින් සහ පවාද පුරාද කරලිවලා අද මරණව කපනවා කරනවා කියලා ඔබගේ නිවන් මාර්ගට බාධා කරනවා කියලා බලා සිටිනවා මලගේ යව යම් මොන කොටාසයක් ඉන්නවන සියලු නාසීපත් කරගන්න. ඒ වගේම අනාදිමත් සංසාරය පුරා පැමිණ ගමනේදී ඔබගේ නමින් ජන්මාන්තරගත වෙනවා මලගේ යව යම් ඥාති පිරිසක් ඉන්නවා සියලු නාසීපත් කරගන්න. ඒ වගේම මේ අද්දේ පුරාටම ඔබගේ නමින් මලගේ යව ඥාති පිරිසක් ඉන්නවා සියලු නාසීපත් කරගන්න. මේ කරගන්න තුනන අප්‍රමාණ පුණ්‍ය ගංගා කුලංගායේ කෙරෙහිදී පැතිරියත් හරින් ඉදී පැතිර යාම තුන් ඒ දුගති ගාම වෙලා ඉන්නවා නම් එයින් අත්හැරලා මෙදලා සම්බිරි සුඛිතියක් බව ලබත්වා දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකාර දෙලින් අනුමෝදන් කරා. මොකද පිටුතුනි මේ වගේ මේ කරගන්න දෙන අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුලංගා මහ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ජීවිතය තුරදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන්තී කරන වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මේ සියලු පින් සලේ කාන්තේ හේතු වාසනාව වෙත්වා කියලා දන සාදුකාරය දෙලා අදිෂ්ඨාන කරගන්න. සියලු දෙනාට තිරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සිතතර වෙත්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ ජීගායකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ සියුනාට මෙහා පුතක් වේවා නිබ්බාන පරම සුඛයෙන් සිතතර වෙත්වා. යතිවර යන්ත්‍රා